ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රුක්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජනවාරි මස 12 වෙනි අඟහරුවාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපය වෙත වැඩම කර වදාරා සිටින්නේ කලක් රිපල් බ්‍රුක් විහාරයේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ පූජ්‍යපාද වැලිමඩ ධම්මාරාම ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ කීර්ති පොතුවිල මහතායි. විශේෂයෙන්ම අද සිය 88 වෙනි ජන්මදිනය සමරන ඔරන්ඩයිට්හි පදිංචි හියුමන් ආතර් ජයවර්ධන මාමාට නිදුක් නිරෝගී සුවසෙත සහ දීර්ඝායුෂ පැතීමටත් නැසී ගිය සිය දෙමාපියන් සහ සොහොයුරන් දෙදෙනාට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් තමා ඕස්ට්‍රේලියාවට පැමිණ වසර 25ක් ගතවීම සැමරීමටත් දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝයා වහන්සේලාටත් පවුලේ සහ ඥාති හිතයිෂීන් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය සඳහාත් මෙම ධර්ම දානමය කුසලානිසංසය හේතු වාසනා වේවායි කීර්ති පොතුවිල මහතා බැතිබර සිතින් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් මා ආරාධනා කරනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං ආම භන්තේ ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ අදිත්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมระมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමා ඩට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි สัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรเกตังกัตวาอัปปมาเดนะสัมปาเดตับบัง සාදු
आम भंते साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चहि भिक्खवे धम्मे हि समन्नागतो भिक्खु हिमवन्तं पब्बतराजं पदालेय्य कोपनवादो चवाय विद्याय कथमेहि चहि इद भिक्खवे भिक्खु समाधिस्स समापत्ति कुशलो होति समाधिस्स स्थिति कुशलो होति समाधिस्स वुट्ठान कुशलो होति समाधिस्स कल्लता कुशलो होति समाधिस्स गोचर कुशलो होति समाधिस्स अभिनिहार कुशलो होति इमेहि भिक्खवे चहि धम्मेहि समन्नागतो भिक्खु हिमवन्तं पब्बतराजं पदालेह्य कोपनवादो चवाय अविद्यायाति श्रद्धावंत सत्पुरुष पिන්නතුනි අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වන හිමවන්ත කියන සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේහි පඨම පඤ්ඤාසකයේහි අනුත්තරීය වර්ගයට තමයි මේ හිමවන්ත සූත්‍රය අයිති වෙන්නේ. මූලික ධර්ම දේශනා කිහිපෙහිදී ශ්‍රද්ධා, වීර්ය, සති කියන ගුණ ධර්ම පිළිබඳව ධර්ම දේශනා කිහිපයක් ඉදිරිපත් වුණා. අද බලාපොරොත්තු වෙන්නේ මේ සමාධිය පිළිබඳව යම් කරුණු ටිකක් ගෙනහැර දක්වන්නට. මාතෘකා කළ මාතෘකා පාඨයේ තේරුම මුලින්ම හඳුනාගෙන හිටියොත් එහෙම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භයේදී දේශනා කරනවා චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු හිමවන්තං පබ්බතරාජං පදාලේය කෝපනවාදෝ චවාය අවිජ්ජාය. මානිනී මේ සඳහන් කරන ධර්මතා 6 ධර්ම කාරණා 6න් යුක්ත නැත්නම් මේ කාරණා 6න් යුක්ත භික්ෂුව හිමවන්ත පබ්බත රාජයා නැත්නම් හිමවත් පර්වත රාජයා බිඳලන්නට සමර්ථ වෙනවා, දෙබෑ කරන්නට සමර්ථ වෙනවා. මේ කිසිම ශක්තියක් නැති මේ අවිද්‍යාව ගැන කියන්නේ මොනවද? මොනවා කියන්නද ඒ ගැන? මොන වගේ කරුණු හයක්ද කියලා නැවත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉද භික්ඛවේ භික්ඛු සමාධිස්ස සමාපatti කුසලෝ හෝති. සමාධියට සමවැදීමට දක්ෂ වන්නේ නම් සමාධිස්ස ඨිති කුසලෝ හෝති. ඒ වගේම ඒ භික්ෂුව සමාධියේ රැඳී සිටීමට සමර්ථ වෙනවා. සමාධිස්ස උට්ඨාන කුසලෝ හෝති. ඒ වගේම සමාධියෙන් නැගී සිටීමට සමර්ථ වෙනවා. එසේම සමාධිස්ස කල්ලතා කුසලෝ හෝති. ඒ සමාධිය සුදුසු පරිදි යොදා ගන්නට සමර්ථ වෙනවා. සමාධිස්ස ගෝචර කුසලෝ හෝති. ඒ වගේම සමාධියෙහි ගෝචරය හොඳින් දන්නා කෙනෙක් වෙනවා. සමාධිස්ස අභිනිහාර කුසලෝ හෝති. ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේ ඒ සමාධිය නැත්නම් ඒ සමාධියෙන් ඉදිරි සමාධි මට්ටම් වලට පැමිණෙන්නට ඊළඟ සමාධියට සමවදින්නට සමර්ථයෙක් වෙනවා. ඉමේහි භික්ඛවේ චහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු හිමවන්තං පබ්බතරාජං පදාලේය කෝපනවාදෝ චවාය. මේ කියන කාරණා 6න් සමන්වාගත වන භික්ෂුව හිමවත් පර්වත රාජයා දෙබෑ කරන්නට සමර්ථ වෙනවා. මේ කිසි ශක්තියක් නැති අවිද්‍යාව ගැන එහෙනම් මොනවා කියන්නද කියලා අවිද්‍යාව සැහැල්ලු කොට දක්වනවා. එතෙන් අවිද්‍යාව සැහැල්ලු කොට දැක්විය යුතු දෙයක් නෙවෙයි. අවිද්‍යාව කියලා කියන්නේ ඔබවත් අපවත් මේ සංසාරේ පුරාවට අතරමං කරන්නට සමර්ථ වන
ධර්මතාවය. ඒ වුණමුත් මේ සඳහන් කරන ධර්මතාවලින් ධර්ම කාරණාවලින් සමර්ථ වෙච්ච භික්ෂුවත් එක්ක සසඳලා බලද්දී අවිද්‍යාව කියලා කියන්නේ ශක්තියෙන් බොහෝම දුබල කෙනෙක් හැටියටයි දක්වන්නේ. එහෙම නැතුව අවිද්‍යාව දුබලයි කියලා මෙතන කියනවා නෙවෙයි. මේ කියන ධර්ම කාරණාවලින් යුක්ත වන භික්ෂුවගේ සමර්ථභාවයයි මෙතන කියන්නේ. අවිද්‍යාවේ තියෙන ශක්තියේ ප්‍රමාණය නිසා තමයි ඔබටත් අපටත් සංසාරෙම ඉමක් කොනක් දැක ගන්නට බැරි සංසාරේ තවත් ඇවිදින්නට වෙලා තියෙන්නේ. ඒ වූ අවිද්‍යාව විදහෙලන්නට අවිද්‍යාව විනාශ කර දමන්නට මේ කියන කාරණා 6 හේතුවක් බවට පත් වෙනවා. සමාධියට සමවදින්නට, සමාධිය රැඳී සිටින්නට, සමාධියෙන් නැගී සිටින්නට, ඒ වගේම සමාධිය සුදුසු පරිදි යොදවා ගන්නට, ඒ වගේම සමාධියේ ගෝචරයේ හැසිරෙන්නට, ඉදිරි සමාධියන්ට සමාපත්තීන්ට වහවහ සමවදින්නට මේ කියන ශක්තියින් තියෙන භික්ෂුවකට තමයි මේ අවිද්‍යාව විනාශ කර දමන්නට පුළුවන්. එතකොට සමාධිය කියලා කිව්වහම අපි හඳුනා ගන්නවා සමාධිය මොකක්ද කියලා. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියලා. මම වුණත් බොහෝ දේශකයන් වහන්සේලා වුණත් සමාධිය හඳුන්වා දීමට යොදා ගන්න නිර්වචන පාඨයක් තමයි මේ. සමාධිය කියලා කියන්නේ මොකක්ද? කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය. කුසල හිතේ ඇති කර ගන්නා එකඟ භාවයේ සමාධියයි කියලා. හැබැයි කෙනෙක් ගන්නවා නම් මේ සමාධිය කියන වචනයෙහි පරිපූර්ණ අර්ථකථනය පූර්ණ නිර්වචනය මෙයයි කියලා ඒක වැරදි. මොකද මේ සමාධිය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන විසුද්ධි මාර්ගයේදී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ සමාධිය නම් කිම කියා තමන් වහන්සේම ප්‍රශ්න කොට නැවත උන්වහන්සේට උත්තර දෙමින් සඳහන් කරනවා මේ සමාධිය කියලා කියන්නේ බොහෝ පැතිරුණු අර්ථ ඇති වචනයක්. ඒ වචන ඔක්කොම මෙතනදී ගහරින්නට ගියොත් එහෙම මුලින්ම ඒක බලන කෙනා වික්ෂේපයට පැමිණෙනවා. එහෙම පත්වීම තුළ අපි බලාපොරොත්තු වන අර්ථය මෙතනින් ලබා ගන්නට බැරි වන නිසා සමාධියෙහි සියලු අර්ථ මෙහි විස්තර විවරණය කරන්නට යන්නේ නැහැ. සමාධියෙහි සියලු නිර්වචනයන් මෙතන ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. අපට අවශ්‍ය කරන සමාධිය කියන වචනයෙන් මෙතෙන්දී අපිට අවශ්‍ය කරන නිර්වචනය මෙහි ඉදිරිපත් කරනවා කියලා තමයි මේ කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියන නිර්වචනය එතෙන්ද ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ සමාධිය කියන වචනයෙහි පූර්ණ නිර්වචනය නැත්නම් සම්පූර්ණ අර්ථකථනය මෙහි ගැබ්වන්නේ නැහැ. හැබැයි අපිට මේ ශීල සමාධිය ප්‍රඥාව වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රද්ධා වීර්ය සති සමාධිය ප්‍රඥාව වෙන්න පුළුවන්. මේ කියන ගුණධර්මත් එක්ක එකතු වෙලා කතා කරන සමාධියට ඔය කියන නිර්වචනය ගැලපෙනවා. ඒ නිසායි එහෙම නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ. එතකොට අද අපි විශේෂයෙන් මෙහිදී කතා කරන්නට බලාපොරොත්තු වෙන සමාධිය කියන වචනයෙහි නිර්වචනයේ හැටියට අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය. කුසල හිතෙහි ඇතිවන්නා වූ ඒකාග්‍රතාවය එකඟ බව නැත්නම් කුසල චිත්ත වීතියක ඒ චිත්ත චෛතසිකයන් එක්කාසු කොට තබන්නට සමර්ථ වන ධර්මතාවය සමාධිය හැටියට මෙහි නිර්වචනය කරන්න පුළුවන්. තවත් විදිහකට ගත්තොත් චිත්ත ඒකාග්‍රතා, චිත්තට්ඨිති, සමාධි ආදී වශයෙන් මේ හඳුන්වනු ලබනවා. එහෙම නැත්නම් එවැනි ස්වභාවයන් තියෙනවා. චිත්තට්ඨිති චිත්ත ඒකාග්‍රතා කියලා කියන්නේ හිතේ යම් කිසි විදිහේ පැවැත්මක් නැති පැවැත්මක්. ඒ කියන්නේ එහෙ මෙහෙ අරමුණු වලට දුවන්නේ නැතුව එක අරමුණක පවතින ස්වභාවයක්. එක අරමුණක එකඟ තියෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකට සමාධිය කියලා කියනවා. ඒ වගේම චිත්තට්ඨිති චිත්ත ඒකාග්‍රතා සමාධිය කියන මේ සියල්ල සමාන වෙන්නේ නැහැ. අපි මෙහිදී බලාපොරොත්තු වෙන මේ සම්මා සමාධිය කියන වචනයට. එහෙම නැත්නම් සීල සමාධිය ප්‍රඥාවන්හිදී සඳහන් කරන මේ සමාධිය කියන වචනයට ඔය මේකම සපුරා ගැලපෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ගැලපෙන්නේම නැහැ කියලා කියන්නේත් නැහැ. 100% මේ චිත්තට්ඨිති කියන්නේ සම්මා සමාධියයි.
100%ක්ම චිත්ත ඒකාග්‍රතාව කියන සම්මා සමාධියයි කියලා නිර්වචනය කිරීම වැරදි කියන එකයි මෙතන සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ ඒකාග්‍රතාවය තමයි අපි මෙතන මේ සමාධිය විදිහට ගන්න. ඒකාග්‍රතාව කියන ධර්මතාවය චෛතසික ධර්මයක් නේ. මුලින් සඳහන් කළ කාරණාවලදී කියවුණා චෛතසික ධර්ම 52ක් තියෙනවා. දෙපනසක් වූ චෛතසිකයන් අතර තියෙනවා ඒකාග්‍රතාව කියලා චෛතසිකයක්. මේ ඒකාග්‍රතාව චෛතසිකය තමයි දැන් මෙතෙන්දී මේ ධර්මතාව විදිහට සමාධිය කියලා හඳුන්වන්න ලබන්නේ. හැබැයි මේ සමාධිය ටිකක් ගැඹුරින් විග්‍රහ කරනකොට උදේ ඒකාග්‍රතාව චෛතසිකයේ පමණක් සමාධිය වෙනවා නෙවෙයි. නමුත් සමාධිය කියලා ධර්මතාව වශයෙන් ඉතා සියුම්ම විමසලා බලනකොට ඒකාග්‍රතාවය කියන චෛතසිකය ඒකාග්‍රතාව චෛතසිකය මෙතනදී ප්‍රධාන වෙනවා. ඒ නිසා ඒ තමයි මෙතනදී අපි විශේෂයෙන් හඳුනගන්නේ. ඔය කියන ඒකාග්‍රතාව චෛතසිකය හුදෙක් කුසල් හිතේ විතරක් ඉඳෙන්නක් නෙවෙයි. කුසල් හිතේ විතරක් ඉඳෙන්නක් නෙවෙයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. මේ ඒකාග්‍රතාවය කියන එක අන්නේ සමාන කියන චෛතසික රාශියට අයිති වෙන්නේ. අන්නේ සමාන චෛතසික 13ක් තියෙනවා. මේ අන්නේ සමාන චෛතසික අතරට එකතු වෙන මේ ඒකාග්‍රතාව චෛතසිකය කුසල් හිතේ වගේම අකුසල් හිතේ සමානව යෙදෙනවා. කිසි වෙනසක් නැතුව යෙදෙනවා. ඒකාග්‍රතාවයට බොහෝම ප්‍රතිවිරුද්ධ ධර්මතාවයක් මේ උද්ධච්ච කුක්කුච්ච කියන මේ ස්වභාවය. උද්ධච්ච සංප්‍රයුක්ත හිත කියලා හිතක් තියෙනවානේ මෝමූහ සිත් අතරේ. මෝමූහ සිත් අතරේ තියෙනවා උද්ධච්ච සංප්‍රයුක්ත චිත්තය කියලා හිතක්. මේ උද්ධච්ච සංප්‍රයුක්ත හිතේ ස්වභාවයෙන්ම විසිරුණු බව. හැබැයි මේ උද්ධච්ච සංප්‍රයුක්ත හිතත් ඒකාග්‍රතාව චෛතසිකයේ තියෙනවා. ඒකේ යම් විදිහේ එකඟතාවයක් තියෙනවා. දැඩි එකඟ භාවයක් නෙවෙයි. යම් එකඟ භාවයක් තියෙනවා. මෙහෙම කිව්වහම ටිකක් මේ පැටලෙක සාගත වෙන්නට පුළුවන්. හැබැයි ඒ කාරණාව ගැඹුරින් විග්‍රහ කරද්දී මෙහෙම දැනගන්න වෙනවා අපිට ඒකාග්‍රතාවයේ උද්ධච්චයට සහ මුලින් ප්‍රතිවිරුද්ධ ධර්මතාවයක් සිය අපි දැක්කට උද්ධච්ච සංප්‍රයුක්ත හිතේ ඒකාග්‍රතාව චෛතසිකයේ යෙදෙනවා. ඒකාග්‍රතාව චෛතසිකයේ එහි ක්‍රියාකාරී වෙනවා. එතෙන්දී තර චිත්ත චෛතසිකයන් විසිරෙන්නේ නැතුව ඒ සිත පවත්වා ගන්නට අවශ්‍ය කරන ශක්තිය බලය ලැබෙන්නේ මේ ඒකාග්‍රතාව චෛතසිකයෙන්ුයි. චිත්ත චෛතසිකයන්ට විසිරෙන්න දෙන්නේ නැතිව. එතකොට මෙන්න මේ නිසා ඒකාග්‍රතාවය කියන එක හුදෙක්ම කුසල පාක්ෂික ධර්මයක් නෙවෙයි. ඒ අකුසලයටත් උපකාර වෙන ධර්මයක්. අකුසල හිත් වලත් යෙදෙන ධර්මයක්. උද්ධච්ච සංප්‍රයුක්ත හිතේ ඒකාග්‍රතාවයේ යෙදෙන හැටි උදාහරණයකින් ඔය අර්ථකථාචාර්යන් වහන්සේලා සහ ආචාර්යවරුන් දක්වන උදාහරණය තමයි මේ වලගොඩලි සහිත පාර කියන්නේ කරත් එකක් උඩ තියෙන යමක්. ඒ කරත්තයක් උඩ කරත් එහෙ මේ ගැස්සෙනකොට තියලා තියෙන යමක් බෝලයක් වෙන්න පුළුවන් භාජනයක් වෙන්න පුළුවන් මොකක් හරි මේක කරත්තේ උඩ තියෙන්නේ. හැබැයි බොහොම සියුම් විමසලා බැලුවොත් මේකේ කරත් මේ තියෙන භාණ්ඩයේ කරත්තේ උඩ තියෙනට වැඩිය කරත්තේ නැතුව තියෙන අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව නිරන්තරයෙන්ම කරත්තේ හේරි මේක ගැස්සෙන නිසා උඩ පහළ විසිවෙන නිසා ඒ කරත්තේ උඩ පහළ විසවීමත් එක්ක ඒ උඩ තියෙන භාණ්ඩය උඩ පහළ යනවා. එතකොට ඒ අඩු සමහර වෙලාවට සමාන කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමුකෝ විනාඩි 2ක් තියෙනවා නම් ඒ ගමන් කාලය කරත්තේ එහෙ මේ හෙල්ලි ගමන් කරන කාලය ඒ හෙලවෙමින් ගැස්සෙමින් යන කරත්තේ ගමන් කාලය විනාඩි 2ක් නම් සමහරට විනාඩියක් විතර මේක තියෙන ගුවනේ. විනාඩියක් විතර තමයි කරත්තේ උඩ තියෙන්නේ. එතකොට මේ කරත්තේ උඩ තියාගෙන ආවා කිව්වත් වැරදි. කරත්තේ උඩ තියාගෙන ආවේ නැහැ කිව්වත් වැරදි. අන්න ඒ වගේ කතාවක් මෙතන වෙන්නේ. අන්න ඒ වගේ ඔය මේ හොඳ වලගොඩලි තියෙන පාරක බස් එකේ පිටිපස්ස සීට් එකේ ගිහිල්ලා තියෙන කට්ටිය ඉන්නවනම් එයාට තේරෙනවා කතාව. වැඩිපුර ඉන්නේ සීට් එකේ නෙවෙයි සීට් එකෙන් උඩ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ ඒකාග්‍රතාව චෛතසිකය උද්ධච්ච සංප්‍රයුක්ත හිතේ ක්‍රියා කරන ආකාරය. ඒ කියන්නේ කරත්තේ උඩ තිබ්බ කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි වගේ ඒකාග්‍රතාව චෛතසිකයේ මේ හිතේ නෑ කිව්වොත් මුලින්ම වැරදි. හැබැයි තිබ්බේ කොහොමද කියනවා නම් අර ගැස්සෙන කරත් එක්ක හරි මොකක් හරි දෙයක ඒ ගැස්සීමත් එක්ක ඔරොත්තු දෙමින් යම් භාණ්ඩයක් තිබ්බා වගේ තමයි මේක තියෙන්නේ. තිබ්බ මිසක් හොඳ මේ පළපැදියම් වෙලා තිබ්බ නෙමෙයි හොඳ මේ තැම්පත් ගතියෙන් එතන තිබ්බ නෙවෙයි. අනේ නිසා
සමාධිය කිව්වම එතකොට එහෙනම් ඒකත් කුසලයට යෙදෙන කුසලයේ පැත්තෙමුත් විග්‍රහ කරන්න පුළුවන් කාරණාවක් අකුසලයේ පැත්තෙමුත් විග්‍රහ කරන්න පුළුවන් කාරණාවක්. ඒකාග්‍රතාවයට නම් අපි විශේෂයෙන් සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය අකුසල හිතේ යෙදෙනවා නම් එතකොට සමාධිය කියන වචනය කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය කියලා නිර්වචනය කිරීම 100% සාධාරණ වෙන්නේ නැහැ. ඒකයි මුලින් අර කිව්වේ. එතකොට මේ සමාධිය කියන එක කුසල හිතෙත් එනවා අකුසල හිතෙත් ඇති වෙනවා. කුසල හිතත් එක්ක නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් එක්කාසු වෙලා එයින් දෙකක් හෝ තුනම හෝ එක්කාසු වෙලා අපේ හිත තුළ යම් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් ඒකටත් අපි සමාධිය කියලා කියනවා. ඊළඟට අකුසල හිතේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසලයන් අතර ලෝභ මෝහ මූලික වෙලා හෝ ද්වේෂ මෝහ මූලික වෙලා හෝ මෝහ මූලික වීමෙන් හටගන්නා වූ අකුසල හිතේ මේ ඒකාග්‍රතාවයේ යෙදিলা යම් හිතේ තැන්පත් බව කොට නැගුණා නම් ඒකටත් අපිට කියන්න වෙනවා සමාධිය කියලා. ඔය දෙක වෙන් කරලා ගන්න ඕනේ නිසා කුසල පැත්තේ සමාධියට අපි පොදුවේ සම්මා සමාධිය කියලා කියනවා. අකුසල පැත්තේ යෙදෙනා වූ සමාධියට මිච්ඡා සමාධිය කියලා කියනවා. සම්මා සමාධිය විස්තර කරන්න ඉස්සෙල්ලා පැටලිල්ලක් ඇති නොවන විදිහට මිච්ඡා සමාධිය කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් පහදලා හිටියොත් හොඳයි කියලා මම හිතනවා. මිච්ඡා සමාධියක් ඇති වෙන්නේ මෙහෙමයි. හිතමුකෝ බොහොම පහසු උදාහරණයක් ගත්තොත් අපි ගීතයක් අහනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් ගීතයකට හෝ සංගීත භාණ්ඩයක වාදනයකට සමන් වෙනවා. මේ වගේ තමන් ඉතාම ප්‍රිය කරන ගායනයකට හෝ වාදනයකට සවන් දීගෙන ඉන්නකොට ඒ හඬත් එක්ක අපේ හිතවිලි එක දිගට පවතිනවා. ආයෙ වෙන වෙන අරමුණු කරා යන්නේ නැහැ. ඒ අරමුණ එක දිගට පවත්වා ගන්න පුළුවන් යම් කාල පරිච්ඡේදයක්. හිත කියන එක ඉතා වේගවත්නේ. ඉතින් එතකොට ඒ වගේ ඉතා වේගවත් හිත තප්පර දෙක තුනක් ඒ අරමුණේ තියාගන්න ඉන්න පුළුවන් නම් ඒකත් ඔබ හැකියාව. ඉතින් සමහර වෙලාවකට අපි තප්පර දෙක තුනක් නෙමෙයි ඒ ගීතේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකන් වෙන කොහේටවත් හිත යන්නේ නොදී ධානයකට සමවැදුනා වාගේ ඒ ගීතයට සමවැදීගෙන අහගෙන ඉන්නවා. එතකොට අපේ හිතේ එතන ඇති වෙනවා ඒකාග්‍රතාවය. ඒ ඒකාග්‍රතාවය නැත්නම් හිතේ ඇතිවෙන එකඟතාවයට සමාධියක් කියලා කියනවා. හැබැයි ඒ සමාධිය නිවනටවත් සුගතියටවත් උපකාර වෙන්නේ නැති නිසා ඒක වැරදි ආකාරයේ සමාධිය. ඒ නිසා ඒකට මිච්ඡා සමාධිය කියලා කියනවා. ඔය වගේම අතිශයින්ම ප්‍රිය කරන මොනියම් විදිහේ ආදරබර චිත්‍රපටයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සටන් පිළිබඳව දැක්වෙන චිත්‍රපටයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔය මොන විදිහේ හරි එකක් වෙන්න පුළුවන්. Taman කැමැතිම නළු නිළියෝ ඉන්න චිත්‍රපටයක් වෙන්න පුළුවන්. ඔහොම එකක් බලන්න හම්බුනාම ඔස්තරින් ඇහැ ගන්නෙත් නෑ, කන වෙන තැනකට ගන්නෙත් නෑ, හිත වෙන තැනකට යන්න දෙන්නෙත් නෑ. අත්තනම රැඳීගෙන මේ චිත්‍රපටය බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන අය ඉන්නවා. ඔය වගේම ඔය තරුණ වයසේ ඉන්න අය ගේම්ස් ප්ලේ කරන්න ගියාන් පස්සේ ඒත් එහෙමයි. ආය රටේ ලෝකෙ වෙන්නේ මොනවද දන්නේ නෑ. ඒක අස්සටම රිංගගෙන ඉන්න සමහර අය ඉන්නවා. එතකොට ඒකත් එක්ක ඒගොල්ලෝගේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ අරමුණු වල චිත්‍රපට හෝ ගේම්ස් හෝ මොනවා හරි ඒ කටයුතු වලදී ඒගොල්ලෝගේ ඇති වෙන ඒකාග්‍රතාවය. හැබැයි මේ ඒකාග්‍රතාවයට අලෝභය, අද්වේෂය, අමෝහය මූලික වුණේ නැති නිසා ලෝභ මෝහ හෝ ද්වේෂ මෝහ හෝ මෝහය පමණක් එතෙන්දී මූලික වෙලා ඒ හිතවිලි පරම්පරාව අරගෙන ගිය නිසා එතන ඇති වෙන්නේ මිච්ඡා සමාධිය. තවත් කිව්වොත් තරුණ වයසේ පසු වන තරුණ තරුණිය යුවලක් හමු වෙනවා. ඔවුනොන්ට බොහොම ප්‍රියයි. අපි කියමුකෝ සාමාන්‍ය ඒ දෙන්නාට ආදරය කරන පෙම් කරනවා. ඒ වගේ දෙදෙනෙක් බොහෝ පිරිසක් ගැවසෙන උද්‍යානයක හමු වෙනවා. හමු වෙලා ඉඳගෙන කතා බහට වැටෙනවා. ඒ කතා බහට වැටුණාට පස්සේ ඒ දෙන්න ඒ ලෝකෙ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. සමහරලාට මූණ දිහා බලාගත්තාම මූණ දිහා බලාගෙන ඉන්න වෙන මොකොත් හිතන්නේ නැහැ. ඇස් දෙක ලස්සනයි කියලා කිව්වොත් එහෙම ඇස් දෙක දිහා බලාගෙන වෙන්නේ මොනවද දන්නේ නැහැ. මේ වගේම සමහරට ඔය මේ පෙම්වතුන් පෙම්වතියන් නොවෙන්න පුළුවන්. අහම්බෙන් දැක්ක කෙනෙක්ට අහම්බෙන් සම්මුඛ වෙච්ච කෙනෙක්ගේ ඒ වගේ මොකක් හෝ ඉන්ද්‍රියක් කෙරෙහි තමන්ගේ හිත
නැගී ගියාට පස්සේ එහි නිමිති අනුනිමිති මෙනෙහි කිරීම වශයෙන් එතනින් එහාට හිත යන්නට නොදී රඳවාගෙන තියාගන්නට සමර්ථ භාවයක් අකුසල් හිතටත් තියෙනවා. අන්න ඒ විදිහට මොනියම් හෝ අරමුණක් මත අපි ඇති කර ගන්නා ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒ ඒකාග්‍රතාවයට මූලික වුණේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල මූලයන් නම් එතන ඇතිවෙනා වූ සමාධිය මිච්ඡා සමාධිය විදිහට හඳුන්වනවා. එතන ඇති වුණේ හිතේ එකඟ බවක්මයි. එතකොට එහෙමනම් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කිව්වා වගේම අකුසල චිත්ත ඒකාග්‍රතාවය සමාධියක්මයි. කුසල හිතේ ඇතිවන ඒකාග්‍රතාවයේ සමාධිය වගේම අකුසල හිතේ ඇතිවන සමාධිය මේ ඒකාග්‍රතාවයේ සමාධියක්මයි. වෙනස වෙන්නේ එහි නිවනට හෝ සුගතියට කිසිම උපකාරයක් නැහැ. දුගතියටමයි. ඒ වගේම අකුසල විපාක ගෙනත් දෙන්නමයි ඒ හේතු වන්නේ. ඒ නිසාය මිච්ඡා සමාධිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට වඩන්න, දියුණු කරන්න, පුරුදු කරන්න, පුහුණු වෙන්න, සතත අභ්‍යාසයේ නිරත වෙන්න කියලා අවවාද අනුශාසනා කරනු ලබන්නේ මේ කියන විදිහේ මිත්‍යා සමාධියකට නෙවෙයි සම්මා සමාධියටයි. එතකොට ඔය කියන කුසල් හිතුත් එක්ක ඇති කරගන්නා සමාධියෙහි සාමාන්‍ය සමාධි ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඊට වඩා බලවත්ව නැගුණා වූ සමාධි බල ස්වභාවයක් තියෙනවා. ඒ වගේම සමාධියේ ඉන්ද්‍රිය ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය සමාධිය බලෙන් ශක්තිමත් නෑ. බලෙන් ටිකක් අඩුයි. ඊට වඩා බොහොම බලවත් සමාධි බල බවට පැමිණියා වූ සමාධිය. බල ධර්ම අතර කතා කරන සමාධිය කියලා එකක්. ඒ සමාධිය ඊට වඩා සමර්ථයි. බොහොම ශක්තිමත්. මොකද ප්‍රතිපක්ෂ ධර්ම යට කරගෙන අකුසල ධර්ම යට කරගෙන නැගී එන්න තරම් මේ සමාධිය ශක්තිමත්. සාමාන්‍යයෙන් දක්වන සමාධිය අකුසලයේ හමුවේ සැලෙන්න පුළුවන්. විනාශ වෙන්නත් පුළුවන්. අකුසලයේ හමුවේ පසුබහින්න පුළුවන්. හැබැයි සමාධි බල බවට පැමිණෙනා වූ සමාධිය අකුසලයන් මේ අභිභවනය කරලා අකුසලයන් යටපත් කරලා ඒ සමාධි බල ස්වභාවයට පත් වෙච්ච හිත ඉහළට නැගීගෙන සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය භාවයට පත් වෙනවා කියන්නේ සෙසු කුසල ධර්මයන් නැත්නම් සෙසු කුසල පාක්ෂික ධර්මයන් පිළිවරාගෙන ඒකට නායකත්වයේ දෙන්නාක් මින් ඒවායේ අතර මූලිකත්වය ගන්නාක් මින් ඉදිරියෙන් ගමන් ගන්නා ස්වභාවයක් තියෙනවා සමාධියේ. ඒකට තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඔය දෙවියන් අතර විශේෂ වන නිසා ප්‍රධාන වන නිසා මූලිකත්වය ගන්න නිසා සක්විති රජතුමාටත් අපි කියනවා ඉන්ද කියලා. එතකොට අන්න ඒ වගේ ප්‍රමුඛ බවක් ගන්න නැත්නම් මූලිකත්වයේ ගන්න නායකත්වයේ ගන්න ස්වභාවයක් සමාධියේ තියෙනවා නම් ඒක සමාධියේ ඉන්ද්‍රිය ස්වභාවය. ඊළඟට ඔය කියන සියලු ධර්මත් සමාධි ස්කන්ධයක් කියලා එකක් අපි කතා කරනවා. ශීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ කියලා. එතන මේ සමාධි ස්කන්ධ වශයෙන් ගන්නා වූ සමාධිය ඊටත් වඩා ශක්තිමත්. මේ ලෝකෝත්තර මාර්ග අතර ගන්නේ මේ සමාධි ස්කන්ධ වශයෙන්. එතකොට එහිදී ඔය සමාධි ස්කන්ධය කියලා කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන මේ මාර්ගාංග තුනේම එකතුව. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන මේ මාර්ගාංග තුනේම එකතුවක් තමයි සමාධි ස්කන්ධය කියලා ගන්න. එතකොට අපිට කියන්නට වඩා මේ සමාධි ස්කන්ධය කියන ස්වභාවය නැත්නම් සමාධි ස්කන්ධ කියලා අපි හඳුනා ගන්නා සමාධියේ ස්වභාවය ඊටත් වඩා බොහෝ ශක්තිමත්. ඉතාම ශක්තිමත්. මේ සංසාරයේ නැමැති ඉතාම භයානක ගමන් මඟ නැත්නම් මේ ගමන නතර කරන්නට තරම් ඒ ගමන ඉදිරියට අරගෙන යන තෘෂ්ණාව විනාශ කරලා දාන්න තරම් ඒ සමාධි ස්කන්ධය කියන ස්වභාවයට දියුණු වෙච්ච සමාධිය උපකාර වෙනවා ශක්තිමත් වේ. එතකොට ඔය වගේ සමාධිය කියන එකේ අර්ථ නිර්වචන ගොඩාක් ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එක එක විදිහේ අවස්ථාවට අනුරූප විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ඔය තව අපි විසුද්ධි මාර්ගයේ බැලුවොත් එහෙම විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන නිර්දේශයේ පටන් ගන්න තැන ඉඳලා විශාල විස්තරයක් දක්වන සමාධිය පිළිබඳව. සමාධියේ එක් ආකාර වෙන හැටි, දෙආකාර වෙන හැටි, තුන් ආකාර වෙන හැටි, හතර ආකාර වෙන හැටි ඔය විදිහට නොයෙක් විස්තර විභාග එහි දක්වනවා. එතෙන්ද දක්වන තවත් විශේෂ වැදගත්කමකින් යුක්ත අනිත්‍ය වැදගත් නැහැ කියනව නෙවෙයි
මෙතෙන්දී අපිට විශේෂයෙන් වැදගත්කමක් සහිත ප්‍රභේදයක් නැත්නම් බෙදා වෙන් කිරීමක් ගැන කතා කරලා සමාධියේ තවත් වෙන් කිරීමක් තියෙනවා. ආන භාගීය සමාධිය, තිති භාගීය සමාධිය, විශේෂ භාගීය සමාධිය සහ නිබ්බේධ භාගීය සමාධිය කියලා. ආන භාගීය සමාධිය කියලා කියන්නේ සමාධියක් ලැබලා තියෙනවා. හැබැයි ඒක පිරිහෙවන්නේ හේතු සහිත සමාධිය. ඒ කියන්නේ අපි බණ භාවනා කරලා හිතේ යම් ඒකාග්‍රතාවයක්, හිතේ යම් වැඩිමක් කරගන්නවා. සමාධිය ගොඩනගා ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒ ගැන නොතකා අපි කාම විතර්ක ආදී විතර්කණය කරන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් ඒ කාම ඡන්දාදී නීවරණයන් ඇති වෙන්න හේතු සහිත අරමුණු අපි ආශීර්වාණය කරනවා. එහෙම කරනකොට අර ලැබිලා තිබ්බ සමාධියක් පිරිහෙනවා. ඒකට අන්න ඒ වගේ පිරිහෙන සමාධියට කියනවා ආන භාගීය සමාධිය කියලා. තිති භාගීය සමාධිය කියලා කියන්නේ අපි යම් මට්ටමකට දියුණු කරගත්ත සමාධියක් තියෙනවා. හැබැයි ආය ලොකු වීර්යය වැඩි කරලා එතනින් ඉදිරියට යෑමක් ගැන කල්පනා කරන්නේ නැහැ. එයා ඒ මට්ටමේම ඒක පවත්වාගෙන යනවා. අපි හිතමුකෝ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. ව්‍යාපාරේ යම් මට්ටමකට ආවා. ඒ ගැන Tamanට ඇති වගේ දැනෙනවා නම් ආය ලොකු උත්සාහයන් නැත්නම් උපක්‍රම විධික්‍රම හොයලා ඔය ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියෙන එක ස්ට්‍රැටජිස් තියෙනවා. ඒ වගේ දේවල් මේ හොය ඒවා කරන්න පෙළඹෙන්නේ නැතිව තමන් ඒ මට්ටමේ ව්‍යාපාරය කරගෙන යනවා. එතකොට ඒක 아무තු දිනුවකුත් නැහැ. හැබැයි පිරෙන්නෙත් නැහැ. අර තියෙන ලාභදායී මට්ටමේ ඔබේ පවත්වාගෙන යනවා. ආන් ඒ වගේ සමාධිය යම් මට්ටමකට දියුණු වුණාට පස්සේ එයා ඒක විශේෂයෙන් තකන්නේ නැහැ. තමන්ට ඒ මට්ටම හොඳයි. තමන්ට ඉස්සර තිබිච්ච තරම් කෙලෙස් පහළ වෙන්නේ නැත්නම්, ඉස්සර තිබිච්ච තරම් මානසික අසහනකාරී තත්ත්වයක් නැති වෙන්නේ නැත්නම්, එයම තමන්ට ඇති කියලා හිතිච්ච කෙනා තව ලොකු වීර්යය ලොකුවට වැඩි කරන්නේ නැතුව ඒ මට්ටමේ සමාධිය පවත්වාගෙන යනවා. දියුණුවක් වෙන්නේ නැහැ. එවැනි සමාධියට කියනවා තිති භාගීය සමාධිය කියලා. විශේෂ භාගීය සමාධිය කියලා කියන්නේ එහෙම තව කෙනෙක් ඉන්නවා එහෙම එක තැනක නවතින්නේ නැහැ. නැවත තව තවත් වීර්යය වැඩි කරලා දැඩි වූ වීර්යයෙන් කටයුතු කිරීම නිසා ඉදිරියට විශේෂ තත්ත්වයන්ට පත් වෙන්නට සමර්ථ වෙන සමාධියක් තියෙන එකට කියනවා විශේෂ භාගීය සමාධිය කියලා. නිබ්බේධ භාගීය සමාධිය කියලා කියන්නේ නිර්වේදය නිසා එහෙම නැත්නම් මේ සංස්කාර ලෝකයේ පිළිබඳව තියෙන කලකිරීම සහ ඒ සංස්කාර ලෝකයේ පිළිබඳව ඇති කරගන්න දැන ගැනීම හේතු කොටගෙන තව වීර්ය කොට ඇති කරගන්න මේ සමාධියක් තියෙනවා. ඒක නිවන දක්වාම උපකාර වෙනවා. නිවනටම තමයි ඒ කෙනාව تعلق කරන්නේ. එවැනි කෙනෙක්ව නිවනට පමුණවන්නට තරමට සංස්කාරයන් පිළිබඳව අවබෝධයෙන් කලකිරීම නිසා හොඳ උත්සාහයකින් හොඳ වීර්යයකින් දිනු කරගෙන යන ඒ සමාධියද කියනවා නිබ්බේධ භාගීය සමාධිය කියලා. ඔන්න ඔය වගේ සමාධියේ ප්‍රභේදයක් තියෙනවා. තව ඉතින් අහලා ඇති මේ පින්නතුලා පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණ සමාධි ඔය වගේ එක නම් වලින් අහලා දැනගෙන ඇති. ඒකට සමාධිය අන්න ඔය වගේ විශේෂ වර්ගීකරණයන් තියෙනවා. දැන් ඊළඟට අපි කතා කළොත් ඔය විදිහට සමාධිය ගොඩනගාගත් කෙනාගේ අර විශේෂ ධර්මතා 6 නිසානේ මේ හිමවත් පර්වතය පවා දෙකට පළල දාන තරම් ශක්තිමත් බවක් ඇති වෙන්නේ. ඉතින් මොහොම තත්වයක් ඇති වෙන්න අපි මොකක්ද කරන්න ඕනේ? ඒකට කරන්නට ඕනේ අපි පැන්කින් විතර ගන්න පුළුවන් තරම් පොඩි දෙයක් නෙවෙයි. ඊටාම සූක්ෂමව අපි කරගෙන යා යුතු කටයුත්තක්. ගිහිගේ වාසය කරන අය ටිකක් හරියට වැඩි. නමුත් ඒ අය බොහොම විචක්ෂණශීලී වෙනවා නම් බොහොම හොඳින් උවමනාව ඇති කරගන්නවා නම් ඒ උවමනාව මත කරුණු හොයනවා නම් ඒ කෙනාට මේ මාර්ගය දියුණු කරන්න බැරි කමක් නැහැ. මොකද මේ අනේ පිළිසිතුතුමා ව්‍යාපාර කරන ගමන් මේ ආර්ය ශ්‍රාවකයෙක් විදිහට කටයුතු කරගෙන ගියේ. ඒකට ඔය විශාකාව වගේ අයත් එහෙමමයි. එතකොට බිම්බිසාර රජතුමා ආර්ය ශ්‍රාවකයෙක් විදිහට රාජ්‍ය පාලනයක් කරා. ඉතින් ඒ වගේ ඒ විදිහට ඒ දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට සසර පුණ්‍ය ශක්තියක් අවශ්‍යයි. ඒක නැත්තේ නෑ. ඒ වගේම අපේ ඉතින් අපිට අවශ්‍යතාවය සහ ඒ අවශ්‍යතාවයට සරිලන විදිහට කැපකිරීම කරන්න පුළුවන් වෙන්නට ඕනේ. එහෙම පුළුවන්කම තියෙනවා නම් ඒ කෙනෙක්ට ගිහිගේ ඉඳලා හෝ මේ තත්ත්වයන්ට පත් වෙන්න බෑ. සරලව කිව්වොත් එහෙම
සමාධිය වඩන්න අවශ්‍ය කෙනා මොකද කරන්නට ඕනි? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං භාවයන් ආදී විදිහට දක්වන්නේ. මුලින්ම කය වචනයේ ශික්ෂණය ඇති කරගන්නට ඕනි. සරලව කිව්වොත් ශීලය කියලා කියන්නේ මෙතන මේ බලාපොරොත්තු වෙන්නේ කය වචනයේ ශික්ෂණය ඇති කරගන්නට ඕනි. කය වචනයේ ශික්ෂණය ඇති කරගත්ත කෙනාට තමයි මනසේ ශික්ෂණය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මනස හික්මවා ගන්නට අවශ්‍ය කෙනා මුලින්ම කය වචනේ හික්මවා ගන්නට ඕනි. අඩුම වශයෙන් පංචශීලයේවත් ඉතාම පිරිසුදුව ශක්තිමත්ව ආරක්ෂා කරන්නෙක් වෙන්නට ඕනි. තමන්ට යම් අවස්ථාවකදී නොබියව සත්‍යක්‍රියා කරන්න පුළුවන් තරමට තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ සිල්පද ආරක්ෂා කළ බවට සත්‍යක්‍රියා කර දක්වන්නට පුළුවන් තරමට පිරිසුදුව පංචශීලයේවත් ආරක්ෂා කරනවා නම් අන්න ඒ කෙනා සමාධිය වඩන්න ඉතාම සුදුසුයි. ඉතාම සුදුසුයි. ඒ නිසා අපි පංචශීලය කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, මේක ලෝක ධර්මතාවකයේ දෙයක්. ඔය පංචශීලයේ දක්වන කරුණු බොහෝ රටවල් වල අන්තගාමී නොවන බොහෝ රටවල් වල නීති පද්ධතිය ඇතුලේ තියෙන කාරණා. ඒ නීති පද්ධතිය ඇතුලේ ඔය කියන කාරණාවල් නිරත වීම නීතියෙන් දානම් කරලා තියෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය සදාචාරයෙන් මනුෂ්‍ය සදාචාරය හරියට තිබීම තමයි එතකොට මෙතන මේ ශික්ෂණය කියලා කියන්නේ. එතකොට ඊට වඩා එහා ගිය මේ මිනිසුන්ට කරන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ ගෙදර ඉන්න ගමන් කරන්න බැරි දෙයක් මෙතන කනවලා නැහැ. සමහරවිට හිතන්න පුළුවන් අනේ මේ ගිහි ගෙදර ඉන්නකොට අපිට බොරුවක් නොකිය බෑ. එහෙම දෙයක් නෑ. ගිහි ගෙදර ඉන්නකොට බොරු කියන්න ඕනි කියලා, මානුනම් බොරු නොකිය ඉන්න ඕනි කියලා එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නෑ. ගෙදර ඉඳලා කිව්වත් බොරුවමයි, ඇවිදලා ඉන්න කෙනෙක් කිව්වත් බොරුවමයි. ඒ නිසා අපිට ගිහි ගෙදර ඉන්න කාල සීමාව තුළ කරන්න බැරි දෙයක් මෙතන පංචශීලය ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන්නේ එහාට යනකොට ඔන්න නටුන් ගෑවුම් බෑ, විලමුදල් පරිහරණය බෑ, උසස්ුන් මහසුන් පරිහරණය බෑ. ඒවා සාමාන්‍ය ගිහි ගෙදර ඉන්නකොට කරන්න අපහසුයි. ඒ නිසා ඒවා විශේෂ දවස්වල ආරක්ෂා කරන්න. ඒ විදිහට විශේෂ දවස්වල ආරක්ෂා කරන්න පුළුවන් ශීලයක් ආරක්ෂා කරනවා නම් ඒක වඩා හොඳයි. එහෙම බැරි කෙනා අඩුම ගානේ පංචශීලය ඔය කිව්ව විදිහට ආරක්ෂා කරන්න වෙන්නට ඕන. එහෙම පංචශීලය ආරක්ෂා කරගෙන කාය වචනයේ සුපිරිසුදු භාවයට පත්වෙච්ච, කාය වචනයේ සුශික්ෂිත භාවය ඇති කරගත්ත, මන ශික්ෂණයක් ඇති කරගත්ත කෙනාට තමයි මේ කියන කටයුත්ත ඉතාම පහසුවෙන් වඩාත් පහසුවෙන් කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම කරගත්ත කෙනා ඊළඟට ඒ කෙනා අභ්‍යාස වශයෙන් කරන්නට ඕනි මේ මනසේ ශික්ෂණය පිණිස. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන 40ක් දේශනා කරන සමත කර්මස්ථාන විදියට. සමත කියලා කියන්නේ හිතේ සංසිඳීම ඇති කරන ධර්ම. මේ සමත කර්මස්ථානයන්ගෙන් සමහර කර්මස්ථාන තියෙනවා අඩුම ගානේ ධානයක්වත් උපදව ගන්න බැරි. ධානයක්වත් උපදව ගන්න බැරි කර්මස්ථාන තියෙනවා. විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ බොහෝම බල සම්පන්න භාවනාවක්. හැබැයි පින්තුනේ මේ බුද්ධානුස්සති භාවනාවට අනුමුණු කරන්න තියෙන වපසරිය නැත්නම් බුදුගුණ කියන මේ ප්‍රමාණය බොහොම පැතිරිච්ච වපසරියක පවතින දෙයක් නිසා බුදුගුණ ගැන මානසිකාර කරන තියෙන බුදුගුණ කියලා කියන්නේ ඒකට මිටකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ අරමුණු තුලින් ධ්‍යාන උපදව ගන්නට බැරි බව තමයි ආචාර්යවරුන් දක්වන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමම්පි භික්ඛවේ අනුස්සතිට්ඨානං ආරම්මණං කତ୍වා සත්තා විසුද්ධන්ති වගේ ඔන්න විදිහේ දේශනාවක් කරනවා. මේ හිමවන්ත කියන සූත්‍රයට පහලින් දැක්වෙන සූත්‍රය. අංගුත්තර නිකායේ ඊට පහලින් දැක්වෙන සූත්‍රයේදී චානුස්සතින් දක්වන බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති ආදී මේ අනුස්සති ධර්මයන් පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා මේ අනුස්සතිය වැඩිම තුළින් සත්‍යය විසුද්ධියට පැමිණෙනවා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්නට බාධාවක් නැහැ. ඒ තුලින් ගොඩනගා ගන්න සමාධිය විදර්ශනා කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඔය කියන මේ බුද්ධානුස්සති ආදී කර්මස්ථාන යම් කර්මස්ථාන තියෙනවා. ඒ කර්මස්ථානයේ හේතු කොටගෙන හොදෙක්ම ධ්‍යාන උපදවන්න බැරි. සමහර කර්මස්ථාන තියෙන එක ධ්‍යානයක් විතරයි. සමහර කර්මස්ථාන කිසි ධ්‍යානයක් බැහැ. සමහර කර්මස්ථාන ධ්‍යාන හතරම උපදවන්න පුළුවන් ඒවා තියෙනවා. මේ විදිහට
ඒ කර්මස්ථානයන්ගේ ස්වභාවයන් වෙනස්. ඒ කොයි වූ නමුත් ස්වභාවය වෙනස් තිබ්බාට හැම එකෙන්ම සිදු කරනු ලබන්නේ හිතේ සංසිඳීම, හිතේ එකඟ බව ඇති කරන එකයි. එතකොට ඒ හිතේ එකඟ බව ඇති කරගන්නට උත්සාහ කරන කාල සීමාව පරිකර්ම අවස්ථාව විදිහට දක්වනවා. හිතේ අපි ඒකාග්‍රතාවයේ තැන්පත් බව ඇති කරගන්නට උත්සාහවන්ත වෙන කාලය පරිකර්ම අවස්ථාව. ඒ පරිකර්ම අවස්ථාවේදී අපි කරන්නේ බොහෝ උත්සාහ කරන තමන් ගැන අවබෝධ කරගන්න, තමන් කොහොමද ඉඳගෙන ඉන්න ඕනේ, තමන් මොන භාවනාවද කරන්න ඕනේ, මේ තමන්ගේ කෙලෙස් නැගෙන්නේ කොහොමද, ඒ කෙලෙස් වලට තමන් කොහොමද ප්‍රහාර එල්ල කරන්නේ, මේ විදිහේ නොයෙක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා මේ පරිකර්ම අවස්ථාවේ. ඉඳ ගන්න ඉරියව්ව ඉඳලා කන්නේ බොන්නේ මොනවද, මේ හැම දෙයක්ම පවා අපිට දැනගන්නට වෙනවා පරිකර්ම අවස්ථාවේදී. එතකොට ඒ විදිහට පරිකර්ම අවස්ථාවේදී එහෙම හොඳට කරගෙන ගියාම ඊළඟට උග්ඝා අවස්ථාව. ඒ කියන්නේ මේ දේවල් ඉගෙනගෙන දැන් අපි කිව්වොත් ඉස්කෝලේ ගිහිල්ලා පාසලෙන් මොන දැන් මේ විශ්වවිද්‍යාල මට්ටමට ඇවිල්ලා වගේ කියලා හිතන්නේ. අන්න ඒ වගේ අපි දේවල් දැන් ඉගෙන ගත්ත මට්ටමට ඇවිල්ලා ඊළඟට උග්ඝා අවස්ථාව. එහෙම උග්ඝා අවස්ථාවේදී අපිට ලැබෙන්නේ උග්ඝා නිමිත්ත. ඒ කියන්නේ අර පරිකර්ම අවස්ථාවේදී අපි කර්ම කරලා නැත්නම් වැඩ කටයුතු කරලා හදාගත්ත ඉගෙනගත්ත නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත ඇති කරගෙන තමයි උග්ඝා අවස්ථාවට යන්නේ. උග්ඝා නිමිත්තෙන් පස්සේ අපි යනවා පටිභාග නිමිත්ත නැත්නම් පටිභාග අවස්ථාවට. පටිභාග නිමිත්ත උපදව ගන්න අවස්ථාව. එතෙන්ද ගියාට පස්සේ බොහොම සූක්ෂම වෙන්නට වෙනවා. මේ කාරණා ඔක්කොම විස්තර කරන්න තරම් මේක අවස්ථාවක් නෙවෙයි. හැකි වුණොත් ඊළඟ අවස්ථාවකදී ඒ පිළිබඳව විස්තර කරන්නම්. ඊළඟට උග්ඝා අවස්ථාවේදී අපි තමන් උග්ඝා අවස්ථාවෙන් පස්සේ පටිභාග අවස්ථාවේදී අර ඉගෙනගෙන ඇති කරගත්තා ඒ භාවනා නිමිත්ත ඊටාම තියුණු කරගත්ත අවස්ථාව. එහෙම තියුණු කරගත්ත අවස්ථාවේ ඉන්නකොට ඒ කෙනාට ඊළඟට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හිත නීවරණයන්ගෙන් මුදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. විනීවරණ හිතක් ඇති කර ගන්නට පුළුවන්. විනීවරණ කියලා කියන්නේ නීවරණයන්ගෙන් මිදිච්ච, විනීවරණයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච. මේ විදිහට නීවරණයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච හිතක් ඇති කරගත්තාට පස්සේ ඒ කෙනාට ක්‍රමක්‍රමයෙන් ධ්‍යාන අවස්ථාවට පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔය දැන් කිව්වා වගේ විනාඩි 5න් වෙන වැඩක් නෑ නෙවෙයි. සමහර ලාවට මේ අවුරුදු ගානක් උත්සාහ කරන්න වෙන්න පුළුවන්. සමහර ලාවට මේ ආත්මෙ බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහර කෙටි පාරවල යන්න ගිහිල්ලා අමාරු වෙන්නේ නැතුව බොහොම හොඳට මේ කටයුතු පිළිබඳව දැනුගත් අයගෙන් අහගෙන ඒ අහන ඒවා Tamanට පිළිගන්න අමාරුයි නම් ඒ පිළිබඳව ලියවිච්ච පිළිගත් පොතපත තියෙනවානේ. බොහෝ කියන්නේ තේරවාද සම්මුතියනේ අපි කියන්නේ තේරවාද ට්‍රැඩිෂන් එකේ අපි ඉන්නේ. ඒ තේරවාදයට ගැලපෙන විදිහේ නැත්නම් තේරවාදය තුළ සම්මානිත නැත්නම් බොහෝ උසස් ලෙස සැලකීමට භාජනය වෙච්ච පතපොත තියෙනවානේ. ඒවත් පරිශීලනය කරමින් Taman උගත ආගත ධර්මතාවත් ඒවා සමග කලපමින් මේ මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. එහෙම ගමන් කරනකොට ඒ කෙනාට යම් අවස්ථාවකදී ඔය විනීවරණ හිතක් ඇති වුණාට පස්සේ නීවරණයන් යටපත් කරගත් හිතක් ඇති වුණාම ඔන්න ධ්‍යාන අවස්ථාවකට එළඹෙනවා. ධ්‍යාන අවස්ථාවක් ඒ කෙනාට පැමිණෙනවා. එතකොට ආන්න එහෙම ධ්‍යාන අවස්ථාවකට පැමිණීම දක්වා කටයුතු කරගත්තට පස්සේ තමයි අර කිව්ව කාරණා 6න් ශක්තිමත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඊට ඉස්සෙල්ලා අර කාරණා 6 ගැන කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්සලාම පරිකර්ම කරලා උත්සාහ කරලා ඊට පස්සේ උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත මේ දේවල් උපදවාගෙන ඊට පස්සේ ධ්‍යාන අවස්ථාවට ලැබුණාට පස්සේ තමයි මේ කියන කාරණා 6 ගැන විශාරදයක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය විදිහට භාවනා කරගෙන යනකොට අපි දැනගන්නට ඕනි අපේ භාවනාවට ප්‍රතිපක්ෂ දේවල් මොනවාද, නැත්නම් අපිට බාධා කරන ධර්ම මොනවද, අපිට උදව් කරන ධර්ම මොනවද කියලා හොඳට අඳුන ගන්න ඕනේ. එතකොට විශේෂ වශයෙන් ගත්තොත් භාවනාවට බාධා කරන ධර්ම නීවරණනේ. නීවරණ කියන්නේ
අපිට බොහෝම හොඳට පාසල් යන කාලේ ඉඳන් කටපාඩම් කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ. එතකොට කාමච්ඡන්දය කියන එක අපි සලකලා බැලුවොත් කාමච්ඡන්දය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාම වස්තුන් කෙරෙහි ඇතිවන කැමැත්තනේ. ඒ කියන්නේ මේ තෘෂ්ණා මූලික ධර්මයක්. එතකොට කාමච්ඡන්දය කියලා කිව්වහම සාමාන්‍ය කෙනෙකුට ඇතිවෙන කාමච්ඡන්දයත් භාවනාවට බැසගත් කෙනාට ඇතිවෙන කාමච්ඡන්දයත් යෝගාවචරයට ඇතිවෙන කාමච්ඡන්දයත් බොහෝ වෙනස් විදිහට හට ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න කෙනෙකුට ස්ත්‍රී පුරුෂ රූප දකින්න, එහෙම නැත්නම් ලස්සන තැන් දකින්න, මේ වගේ මේ කියන්නේ රාගය උද්දීපනය වන විදිහේ රූප දකින්න, ශබ්ද අහන්න, ගන්ධ රස ස්පර්ශ ආදී මේ දේවල් වලට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. හැබැයි භාවනා කරගෙන යන කෙනාට ඒ වගේ කැමැත්තක් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට මේ නිෂ්කලංක පරිසරයක් දකින්න යන්න, දැන් මම මේ ඇතුළට වෙලා ටිකක් හිටියේ එලිපහලි ඇවිදින්න යන්න, ඔය වගේ දේවල් කාමච්ඡන්ද ස්වરૂපයෙන් බොහෝ සියුම් විදිහට නැගීගෙන එන්න පුළුවන්. සියුම් කාමච්ඡන්ද ඒවා මේ සාමාන්‍ය ජනතාවට ඇති වෙන තරම් මේ බලවත් ඒවා නෙවෙයි. බොහොම සියුම්. හැබැයි සියුම් නමුත් ඒවා භාවනාවට බාධා කරනවා. ඒ කටයුතු වලට නිරත වෙන්නට අවශ්‍යතාවය දැනුනාම ඒවා ක්‍රියාවට නංවන්න ගියොත් එහෙම ඒක භාවනාවට බාධායි. ඒ නිසා ওই විදිහේ මේ කාම වස්තුන් හා සම්බන්ධ වෙමින් යම් විදිහේ ආශාවක් නැති වෙනවනම් සියුම් හරි ඒ දේවල් බොහොම හොඳට තේරුම් අරගෙන ඒවා වෙනස් කරගන්නට, ඒවා දුරු කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනි. මේ යෝගාවචරය විසින්. මොකද කාමච්ඡන්දය තමන්ගේ භාවනාවට බාධා ධර්මයක් නිසා. ව්‍යාපාදයත් එහෙමයි. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව සමාජලාවට සවිඥානික දේවල් වලට පණ ඇති දේවල් වලට විතරක් නෙමෙයි ඇති වෙන්නේ. අවිඥානික දේවල් කෙරෙහිත් අපි තරහ ඇති කරගන්නවා. මුදටම කේන්ති යන කෙනෙක්ට පුද්ගලයෙක් එක්ක තරහ ගියා නම් ඒ පුද්ගලයාටත් බැනලා ඊළඟට හම්බෙන කට්ටියටත් බැනලා පුළුවන් නම් ඉතින් පයින් ගහලා එහෙමත් කරලා ඒ තමන්ගේ තියෙන තරහව නැති කරගන්න බැරුණා නම් ඊට පස්සේ මොකද කරන්නේ? අතින් පයින් බිම තියෙන දේවල්ට ගන්න බිමටත් පයින් ගන්නවා. එහෙම නැත්නම් පිටියට ගන්නවා අතින්. එහෙම නැත්නම් ඔළුව ගහ ගන්නවා පිටියේ. එහෙම නැත්නම් ළඟපාතක බඩු මුට්ටුවක් තියෙනවා පයින් ගන්නවා. ඔය වගේ මට්ටමට පෙළඹෙනවා ව්‍යාපාදයේ මේ එක ස්වභාවයන්ට පත් වෙනවා. තමන්ගේ හිත ව්‍යාපාදයට ගොදුරු වෙලා ඒක පාලනය කරගන්න බැරුණාම මහා මෝඩ වැඩ කරන්න පෙළඹෙනවා. වෙන කවුරු හරි ගියපු එකක් ගැන තරහ අරගෙන තව කාටවත් බනින්න. එහෙම නැත්නම් පැත්තක තියෙන බඩු මුට්ටුවක් තමයි පළි ඒක අල්ලලා පොලේ ගහන්න නැත්නම් පයින් ගහනවා. ඒ වගේ ඉතා අඥාන දේවල් කරන මට්ටමට අවිඥානික දේවල් එක්ක ගැටීම් ඇති කරගන්න තත්වයට ව්‍යාපාදී කෙනෙක් මේ පෝෂණය වෙලා යනවා, ටිකක් ශක්තිමත් වෙලා යනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා අපි ව්‍යාපාදයේ හිතේ ඇති කරගන්න දෙන්නේ නැතිව පවත්ව ගන්නට ඕන. සමහරවිට භාවනා කරන්න ගියාම පුද්ගලයා ගැන තරහ ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ට තමන් ගැන තරහ ඇති වෙන්නත් පුළුවන්. මට බෑනේ මෙච්චර මේ අනිත් අය ඉඳගෙන ඉන්න මෙච්චරලා මට ඉඳගෙන ඉන්න බෑනේ කියලා තමන් ගැනම තමන්ගේ මේ ඉරියව් පවත්ව ගන්න බැරි වෙච්ච එක ගැන ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් ව්‍යාපාදය. ඊළඟට තමන් ඉපදිච්ච හැටි, එහෙම නැත්නම් තමන්ට තැනකට මේ භාවනා කරන්න යන්න බැරි වෙච්ච එක, ඔය වගේ සමහරවිට තාම සියුම් විදියට තමන්ට තේරෙන්නේ නැහැ මේක මේ ව්‍යාපාදයක් කියලා. ඒ වගේ දේවල් එක්ක පවා විරුද්ධ බවක් ඇතිවීම, ගැටීම් ස්වභාවයක් ඇතිවීම විදියට ඔය විදියට මේ ව්‍යාපාදයක් ඇති වෙන්න පුළුවන්. තින මිද්දේ කියලා කියන්නේ කය මේ කියන්නේ හිත කය චිත්තචෛතසිකයන්ගේ ඇති වෙන ලීනත්වය. බොහොම මේ මලානික වෙච්ච ස්වභාවය. ඒ ස්වභාවයටපත් වෙන්න නොදී අපේ හිත ශක්තිමත්ව තියාගන්නට ඕනේ. ඒ නීවරණයට පැටලෙන්න දෙන්නේ නැතුව. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ විසිරුණු බව සහ චංචල බවක් ඇති වෙච්ච ස්වභාවය. ඒ ස්වභාවයට හිතපත් වීම අපේ භාවනාවට බාධායි. ඊළඟට විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආධ්‍යාත්මයට නැති කරගන්න සැක සංකා. මේ ඒ වගේ ධර්ම කාරණා පිළිබඳව ඇති කරගන්න සැක සංකා මේවත් භාවනාවට බාධායි. භාවනා කරන්න ගියාම මේ පින්පව් ගැන සැක ගැන හිත ඇති වෙන්නේ නැති නොවෙන්න පුළුවන්. හැබැයි ධර්ම කාරණා පිළිබඳව එක විදිහේ සැක ඇති වෙන්න පුළුවන්. මෙහෙම කිව්වට මේක මෙහෙම වේද අරම වේද ඔය වගේ සැක සංකා ඇති වෙන්න පුළුවන්. ඒ දේවලුත් භාවනාවට බාධායි. ඊළඟට විතර්කය. විතර්කය කියලා කිව්වම අපිට හිතෙන්න පුළුවන් විතර්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥානය කියන ධ්‍යාන ගැන කියන්නේ.
එතකොට කෙනෙක්ට බැලුව බැලමටම තේරෙන්නේ විතර්කය භාවනාවට සුදුසුයි උපකාරකයි කියලා. හැබැයි භාවනාවට උපකාරක ධර්මයක් කරගන්නට ඕනේ. විතර්කේ උදෙක්ම භාවනාවට උපකාරයි නෙමෙයි උපකාර කරගන්න ඕනේ. එහෙම නැතුව අපේ පාලනයෙන් තොර වෙච්ච විතර්කය අපිව මාරු වෙනවා. විතර්කය කියලා කියන්නේ හිත අරමුණට නම් වන ස්වභාවයට, නම් වන ගතියට. හිත අරමුණකට නම් වෙනවා. ඒ කියන්නේ රූපයක් දැක්කම මේ ඔය ක්‍රමවේදයක් තියෙනවානේ. ඇසට රූපයක් සම්මුඛ වෙන ඒ ක්‍රමවේදයට අනුව ඇසට රූපයක් සම්මුඛ වුණාට පස්සේ ඒ සඳහා හිත නම් වන්නේ හිත අරගෙන යන්නේ මේ විතර්කය. එතකොට අරමුණට හිත නම් වන ගතිය තමයි විතර්කය කියලා කියන්නේ. ඒ ස්වභාවය නිසා අරමුණෙන් අරමුණට මේ හිත අරගෙන යනවා. එතකොට වෙන්නේ භාවනාවට උපකාරය නෙවෙයි අපකාරය. භාවනාවට බාධා. ඒ වෙනුවට අපේ හිත භාවනාවට උපකාර වෙන විදිහට ඒ භාවනා අරමුණේම නැත්නම් කර්මස්ථාන නිමිත්තේම හිත නැවත නැවත නංවන තත්ත්වයට විතර්කේ පවත්ව ගන්න පුළුවන් නම් ඒ විතර්කේ භාවනාවට උපකාරයි. අර කිව්ව විතර්කේ භාවනාවට අපකාරයි නැත්නම් බාධකයි. මේ විදිහට යම් කෙනෙක් විතර්කේ හොඳට සකස් කරගත්තා නම් ඒ විදිහට විතර්කයේ භාවනා අරමුණට නැවත නංවන්නට අවස්ථාව දීම වශයෙන් උපකාර කරගන්නා වූ විතර්කය නිසා දිනමිද්දේ බැහැලා නැත්නම් දිනමිද්දේට විරුද්ධ වෙනවා මේ විතර්කය. අරමුණට නැවත හිත නැංවීම නිසා. ඒ නිසා විතර්කය අපි බාධාවක් බව දැනගන්නට ඕනේ. දැනගෙන හරියට පරිහරණය කරන්නට ඕනේ. එතකොට ඒක අපිට උපකාර වෙනවා. හරියට අන්තර්ජාලය ආපු කාලේ හරි බයයි මිනිස්සු. මේක නිසා ළමයෙක්ට අන්තර්ජාලය අල්ලන්න දෙන්න හොඳ නෑ. මේක වුණොත් දැන් මේ ළමයා හදාගන්න නම් හම්බෙන්නේ නෑ කියලා අන්තර්ජාලය පුදුම බයෙන් ඉඳින්නේ. ඒ කියන්නේ අන්තර්ජාලය කියලා කියන්නේ පුද්ගලයා නරක පැත්තට යොමු කරන්නක් විදිහට තමයි බොහෝ දෙනා දැනගෙන හිටියේ. ඒක ඔය පරිශීලනය නොකරපු අය. ඉතින් ඒක වඩාත් හොඳට පරිශීලනය කරන්න පටන් ගත්තා. දැන් තේරෙන්නේ නැති. දැන් අද මේ ධර්ම දේශනාව අහනවා ඒ අන්තර්ජාලය මේ විදිහට දිනු වෙලා ආපු නිසා. එතකොට අන්තර්ජාලය හොඳ පැත්තට යොමු කරගත්ත කෙනාට පුදුම විදිහට තමන්ගේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කරගන්නත් ඒක උපකාර කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි විතර්කයේ හැටි දැනගන්න ඕනේ. අන්තර්ජාලයේ හැටි හරියට දැනගන්නේ නැතුව ඒක නරක පැත්තට භාවිත කළොත් එහෙම තියෙන තරම් නරක තුප්පැයි වැඩ ඔක්කොම කරන්න ඒකෙන් පෙරෙන්න පුළුවන්. ලෝක විනාශ කරන්න ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ආන්නේ නිසා ඒ තත්වයට පත් වෙන්නට නොදී විතර්කයක් ඒ වගේ තුප්පැයි වැඩ කරන තත්වයට පත් වෙන්නට ඉඩ නොදී හොඳ දේවල් කරන තත්වයට තමන්ට යහපතම කරලා දෙන දේවල් කරන තත්වයට නැත්නම් තමන්ට යහපතක් වෙන විදිහට කර්මස්ථාන නිමිත්ත තුළම නැවත හිත නංවන්නට උපකාර කරන ස්වභාවයට විතර්කේ පාවිච්චි කරනවා නම් ඒ කෙනාට ඒ විතර්කේ භාවනාවට උපකාරයි. එහෙම නැති වුණොත් එහෙම වෙනත් අරමුණු කරා හිත නංවන විදිහට විතර්කේ පාවිච්චි වෙන්නේ ඉතින් ඒ විතර්කය අපකාරයි. ඊළඟට විචාරය භාවනාවට උපකාර කරගන්න පුළුවන්. විචාරයේ ස්වභාවය අරමුණ විචාරණය කිරීම නැත්නම් අතපත ගාලා මරන්න මේ ඒ අරමුණ පිළිබඳව කරුණු හොයා බලන ගතිය තමයි මේ විචාරයේ තියෙන්නේ. ඒක ටිකක් ප්‍රඥා ගතිකයි. ඥානවන්ත පැත්තට බරයි. එතකොට ඒ විචාරය බොහොම හොඳට පරිශීලනය කරගන්න පුළුවන් නම් හොඳට රැක ගන්නට පුළුවන් නම් විචාරය හොඳ පැත්තට කරන්න පුළුවන් නම් නැත්නම් ඒ දේවල් කරුණු හොයන දේ එක ඒ தත්ත්වය හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන් නම් ඒ කෙනාට විචිකිච්ඡාව බැහැ කරගන්න ඒ කියන විචාරය උපකාර කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රීතිය කියලා කියන්නේ හිතේ සතුට නැත්නම් සහනදායක තත්ත්වය පීනනයක් ඇති කරන එකනේ. සිතේ පීනනයක් ඇති කරනවා නැත්නම් පිනා යන ස්වභාවයක් ඇති කරනවා මේ ප්‍රීතිය විශ්ේ. නැත්නම් පිනා යන ස්වභාවය පිනවන ස්වභාවයම තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට අරමුණ එපා නොවෙන්න අරමුණ තුල කැමැත්තෙන් හිත පවත්වා ගන්න මේ ප්‍රීතිය කියන ස්වභාවය උපකාරයි. එතකොට අපිට අරමුණ එපා වෙනවත් එක්කම ව්‍යාපාදිය තියෙනවා. එතකොට කර්මස්ථාන අරමුණ එක්කත් අපිට ගැටීම් හිතුවිලි ඇති වෙන්න පුළුවන්. මේක කොච්චර කරත් හරියන්නේ නැහැ.
කොච්චර මේක නාය දිහා බලන්න කියත් මට නම් මේ ආනාපාන නිමිත්ත අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා නායත් එක්කත් උස්මත් එක්කත් නිමිත්තත් එක්කත් හම්බ වෙච්ච නැති නිමිත්තත් එක්කත් ඔය දේවල් එක්ක ගැටීම් නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම ගැටෙන්නේ නැතිව මේ ඒ නිමිති ආනාපාන නිමිත්ත අඳුරගෙන ඉදිරි කටයුතු වලට යන්න උපකාර වෙන විදිහට කර්මස්ථාන අරමුණේ කැමැත්තෙන් පවතින නැත්නම් කර්මස්ථාන අරමුණ තුල කැමැත්තෙන් හිත පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රීතිය හොඳට තියාගත්තොත් එහෙම නැති වුණොත් එහෙනම් ව්‍යාපාද කියන නීවරණය නැගීගෙන ඇවිල්ලා අපේ භාවනාව විනාශ කරලා දානවා. ඊළඟට සුඛය කියලා කියන්නේ මේ හිතේ ඇති කරන ශාන්ත ස්වභාවය. ප්‍රීති කියලා කියන්නේ චෛතසිකයක්මනේ. එහි ස්වභාවය තමයි ශාන්ත භාවයක් ඇති කරනවා. මේ විදිහට හිතේ ශාන්ත භාවය ඇති වෙනකොට ඒ ශාන්ත සංසිඳන ස්වභාවයත් එක්ක උද්දච්ච කුක්කුච්චයන් බැහැර වෙලා යනවා. ඒ නිසා සුඛය කියන මේ ධානාංගයත් මේ ස්වභාවයත් අපිට භාවනාවට බොහෝ සෙයින් උපකාරයි. ඊළඟට ඉතින් ඒකාග්‍රතාවය ගැන අපි යම් කරුණු ටිකක් කිව්වනේ. ඒකාග්‍රතාවය කියලා කියන්නේ අරමුණේ හිත එකඟ කරන ස්වභාවය නැත්නම් අරමුණෙන් හිත විසිරලා යන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න ස්වභාවය. එතකොට ඒ විදිහට භාවනා අරමුණ තුල භාවනා අරමුණෙන් බැහැරව හිත විසිරලා යන්න දෙන්නේ නැතුව ආරක්ෂා වෙනකොට කාමච්ඡන්දේ බැහැර වෙලා යනවා. ඒ නිසා කාමච්ඡන්දේ බැහැර කරගන්න ඔය කියන ඒකාග්‍රතාවය උපකාර වෙනවා. ඔය කියන විදිහට නීවරණයන්ට ප්‍රතිවිරුද්ධ ධර්ම හොඳට අඳුනගෙන ඒවට අවස්ථාවක් දීලා හොඳට හිත වඩන කෙනාට ඔය කියන ධානාංගයන්ගෙන් යුක්ත වෙච්ච ප්‍රථම ධානය විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය සූත්‍ර ක්‍රමයට දක්වනවා නම් ඊළඟට විචාර පීති නැති විතක් විචාර නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය අභිධර්ම ක්‍රමයේදී කියනවා නම් දෙවියන්ට තව එකක් එකතු වෙනවා විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කියලා අභිධර්ම ක්‍රමයට පහක් දක්වනෝනේ. එතකොට ඔය කියන ධානාංගයන්ගෙන් යුක්ත වෙච්ච ඒ ධානයන් උපදවා ගත්තාට පස්සේ තමයි මේ කියන සමර්ථ භාවයන් 6 ඇති කරගන්නට ඕනේ. පළවෙනිවාටම කිව්වේ සමාධිස්ස සමාපatti කුසලෝ හෝති. සමාධියට සමවදින්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ විදිහේ ධානය හිතක් ඇති කරගත්තට පස්සේ ඒ ධානය හිතට කැමති වෙලාවේ සමවදින්න ශක්තිමත් වෙන්න ඕනේ. ඉතාම ක්ෂණයෙන් Tamanට කැමති නම් සමාධියට සමවදින්න ශක්තිමත් වෙන විදිහට ඒ සමාධිය දියුණු ප්‍රගුණ කරගන්න. එවැනි කෙනා තමයි පළවෙනි සුදුසුකම් සැලකෙන්නේ. සමාධිස්ස පිහිටි කුසලෝ හෝති. ඊළඟ කාරණාව සමාධිය රඳවගෙන ඉන්න සමාධියේ රැඳී ඉන්න සමර්ථ වෙනවා. සමහර කෙනෙක්ට තියෙනවා සමාපatti උපදවා ගන්නවා සමාධි සමාපatti උපදවා ගත්තාට ඒක පවත්ව ගන්න බෑ. තාම ඉක්මනින් ඉවත් වෙනවා. සමාධියෙන් හිත ඉවත් වෙනවා. එහෙම ඉවත් නොවි තමන් කැමති තරම් කාලයක් හිත පවත්ව ගන්න කැමති වෙනවා. මේ සමාධිය තුළ මම විනාඩි 20ක් හිත පවත්වා ගන්නවා කියලා අදිෂ්ඨාන කරගත්තොත් විනාඩි 20ම කඩ නොවි හිත පවත්ව ගන්නට තරම් එයාගේ සමාධිය බොහොම වශී භාවයට පත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් විනාඩිය 2 එහෙම පටන් ගන්න පුළුවන්. එකපාරට විනාඩි 20 නෙවෙයි. විනාඩිය 2 මේ විදිහට හිත ඒ සමාධිය තුල පවත්වාගෙන යන්න අධිෂ්ඨාන කරලා ඒක ටිකෙන් ටික වැඩි කරලා බොහෝ වේලාවක් ඒ සමාධිය තුල හිත පවත්වාගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒකට කියනවා ඉහිති කුසලතාවය කියලා. තමන් බලාපොරොත්තු වෙන අධිෂ්ඨාන කරන කාල පරිච්ඡේදය. සමාපatti කුසලතාවයේදී තමන් කැමති වෙලාවේ කැමති විදිහට ඒ සමාපත්තිය සමවදින්නට නම් සප්පාය අසප්පාය කරුණු දැනගෙන ඒවා සප්පාය කරුණු ලං කරගෙන අසප්පාය කරුණු මේ නැති කරගන්න ඕනේ. සප්පාය අසප්පාය කියලා කියන්නේ සමහර කෙනාට සමහර ආහාර පාන බලපානවා. ඒ ආහාර පාන හේතු කොටගෙන එයාගේ ශරීර ස්වභාවයන් ආදී දේවල් වෙනස් වෙලා හිතට දෙකේ බලපෑම ඇතිවීම නිසා මේ සමාධිය ගොඩනගා ගන්න බැරි වෙනවා.
සමහර කෙනෙක්ට උෂ්ණ කෑම හොඳ නෑ වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට හීතල කෑම හොඳ නෑ වෙන්න පුළුවන්. ඔය සමහර අයට එක එක විදිහේ දෝෂ තියෙනවානේ. ඒ වගේ ඒ ශරීරයට ගැළපෙන නොගැළපෙන ආහාර පාන පව අඳුන ගන්නට ඕනේ මේ භාවනා කරන කෙනා. ඊළඟට ඍතුවේ සප්පාය අසප්පාය භාවයන් තියෙනවා. සමහර කෙනෙක්ට සීතල පරිසරය හොඳ නැහැ. සමහර කෙනෙක්ට උෂ්ණ පරිසරය හොඳ නැහැ. සමහර කෙනෙක්ට මධ්‍යම පරිසරය හරියන්නේ හීතලයි උෂ්ණය දෙකම හරියන්නේ. සමහර කෙනෙක්ට අධික උෂ්ණයට කැමතියි. සමහර කෙනෙක්ගේ ශරීරය බොහොම ග්‍රීස්ම නිසා සීතලට අධික ලෙස කැමතියි. කොහොම කුරු වෙච්ච ස්වභාව තියෙනවා. අන්න ඒ වගේ ඍතු සප්පාය හොඳට හඳුන ගන්නට ඕනේ. එහෙම ඒ සප්පාය කරුණු ලං කරලා දෙනකොට තමයි ඒ කෙනාට සමාධියට වඩාත් හොඳින් සමවදින්න පුළුවන් වෙන්නේ. ඔය සමාපatti කුසලතාවයේදී ඇති කරගන්න ඕන කාරණාවක් මැදදී ආයෙත් කිව්වේ. ඊළඟට අපි කිව්වා තීති කුසලතාවය කියලා සමාධිය නැති ඉන්න තියෙන ශක්තිය. ඊළඟට වුට්ටහාන කුසලතාවය. වුට්ටහාන කුසලතාවය කියලා කියන්නේ සමාධිය නැගී සිටින්න තියෙන මේ දක්ෂතාවය. ඒ කියන්නේ සමහර කෙනෙක්ට සමාධියට සමවැදුනාට පස්සේ Taman ඒ බොහෝ වෙලාවක් ගත කරනවා දන්නේ නැහැ. Tamanට අවශ්‍ය වෙලාවට නැගී සිටින්න බෑ. හැබැයි සමහර වෙලාවට එහෙම ධ්‍යාන සුවයට ඕනෑවට වඩා ඇලුම් කිරීම නිසා කැමැති වීම නිසා එහිම නිමග්න වෙලා එහිම ඇලී ගලී ඉඳලා ඊට පස්සේ සමහර වෙලාවට ආහාර පාන ආදී දේවල් මේ කැමැති විදිහට නැත්නම් සුදුසු විදිහට නොලැබීම නිසා ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම වුණොත් ඉදිරියට Tamanට තව දේවල් කරගන්න ඉතුරු වෙලා තිබුණා. ඒ දේවල් කරගන්න අවස්ථාව මගේ හැදලා. ඒ නිසා අවශ්‍ය වෙලාවේ නැගී ඉන්න එක. ධානයට සමවැදිලා විනාඩි 20කින් මම නැගී සිටිනවා කියලා අදිෂ්ඨාන කරලා හිටියනම් හරියට විනාඩි 20කින් නැගී සිටින්නට සමර්ථ නම් ඒකත් දක්ෂතාවය. ඒකත් කුසලතාවය. එන්නේ ඔන්න ඔය කියන කුසලතාවය දියුණු කරගන්නට ඕනේ. ඊළඟට කලතා කුසලතාවය කියලා කියන්නේ සමාධිය නිරෝගීව පවත්ව ගන්න සමාධිය අවශ්‍ය වැඩ කටයුත්ත තමන්ගේ මේ කෙලෙස් නිවාරණ වැඩ කටයුත්තට සුදුසු පරිදි යොදා ගන්නටත් සමර්ථයෙක් වෙන්න ඕනේ. ඒකට කියනවා කල්ලතා කුසලතාවය කියලා. ඊළඟට ගෝචර කුසලතාවය. ගෝචර කුසලතාවය කියලා කියන්නේ ඒ සමාධියට ගෝචරය ඒ සමාධියේ ගෝචරය අඳුරගන්න. ඒ කියන්නේ මුලින් කිව්වනේ හැම කර්මස්ථානයකම ධ්‍යාන උපදවන්න බෑ කියලා. එතකොට මේ සමාධිය ගොඩනගා ගත්තේ මම මේ කර්මස්ථානයේ. නැත්නම් මේ සමාධියට ගෝචරය මේ කර්මස්ථානයේ. අර සමාධියට ගෝචරය මේ කර්මස්ථානයේ. නැත්නම් මේ කර්මස්ථාන නිසා මේ සමාපatti ලබන්න පුළුවන්. මේ සමාපatti ලබන්නට පුළුවන් මේ විදිහේ කර්මස්ථාන වලින්. ඔය විදිහට ඒ දේවල් වල දෙපැත්ත හොඳට දැනගන්න ඕනේ. ඒකට කියනවා ගෝචර කුසලතාවය කියලා. එහෙම දැනගත්තොත් තමයි Tamanට කැමති සමාපත්තියට ඉතා ඉක්මනින් සමවදින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා එහි දක්ෂයෙක් වෙන්නට ඕනේ. ඊළඟට කිව්වේ අභිනිහාර කුසලතාවය කියලා. අභිනිහාර කුසලතාවය කියලා කියන්නේ ඉක්මනින් ඊළඟ ධ්‍යානයෙන් දක්වා මාරු වෙන්න තියෙන ශක්තිය හැකියාව. ප්‍රථම ධ්‍යානයට, ද්විතීය ධ්‍යානයට, තෘතීය ධ්‍යානයට ඔය විදිහට ධ්‍යානයට ඉතා ඉක්මනින් මාරු වෙන්නට පුළුවන් ශක්තියට හැකියාවට කියන අභිනිහාර කුසලතාවය කියලා. ඔය කියන කුසලතාවය ඇති කරගත්තා නම් ඔය කිව්ව කුසලතා 6ම ඇති කරගත්තා නම් එයාට කිසිම පැකිලීමක් නැතිව හිමවත් පර්වතය දෙබෑ කරන්න පුළුවන්. ආයෙත් අවිද්‍යාව දෙබෑ කරන එක ගැන අහන්නවත් දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. ඒ නිසා අපි බොහෝම හොඳින් ශීලය ආරක්ෂා කරගෙන චාරිත්‍ර ශීල වශයෙන් වාරිත්‍ර ශීල වශයෙන් ශීලය බොහෝම හොඳට ප්‍රගුණ කරගෙන සමාධිය වඩන්න නැත්නම් මේ අපේ හිත දියුණු කරන්න අවශ්‍ය කරන විදිහට ශීලයේ ශක්තිමත් කරගෙන ඒ ශක්තිමත් ශීලයේ නැමැති පදනමේ ඉඳගෙන අපිට පුළුවන්කම ලැබෙනවා නම් මේ විදිහට හිත වඩන්න සුදුසු කර්මස්ථාන ඒ වගේම සප්පාය අසප්පාය කර්ම තේරුම් අරගෙන හිතේ ස්වභාවය තේරුම් අරගෙන හිත නීවරණයන්ට වටන්නේ කොහොමද වැටෙන්නේ කොහොමද හිත නීවරණයන්ගෙන් මුදවාගන්නේ කොහොමද මගේ දැන් තියෙන ස්වභාවය ආන භාවීයද තිති භාවීයද විශේෂ භාවීයද නිවේද භාවීයද මේ දෙකම හඳුනාගෙන අපිට පුළුවන්කම ලැබෙනවා නම් සමාධිය දියුණු කරන්න ඒ දියුණු කරගෙන ඔය කියන කුසලතාවයන්ගෙන් යුක්ත වෙන්න පුළුවන්කම ලැබෙනවා නම් අපටත් කිසිම බයක් නැතුව අපව මේ සංසාරය තුල අතරමං කරන අවිද්‍යාව බිඳලා දාන්න අවිද්‍යාව දෙබෑ කරලා දාන්න අවිද්‍යාව විනාශ කරලා දාන්න ශක්තිය ඒකාන්තයෙන් ලැබෙනවා.
ඒ සඳහා මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ කුසල ශක්තිය උපකාර වේවා අවිද්‍යාව දෙබෑකොට විනාශ කරන්නට සුදුසු මට්ටමට හිත දියුණු කරගන්නට හැම දිනාට ශක්තිය ධෛර්ය වාසනාව උදාපත් වේවා කියලා මේ ආශිර්වාද සිද්ධ කරනවා. අද දවසේ මේ සිද්ධ කරපු ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන පින්නතුලා පිළිබඳව සඳහන් කළා. අද ජනවාරි 12 වෙනි දින ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ කීර්ති පොතුවේද මහත්මයා විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අද දිනේ 88 වෙනි ධර්ම දිනේ සිහිපත් කරන වොරන්ඩයිට් පදිංචි හියුමන් ආත ජයවර්ධන මාමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට සුබ ජන්මදිනයකට ආශිංසන එක්කාසු කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙන ඉතින් එතුමාට නිදුක් නිරෝගී මත් ජීවිතයකට අපි ආශිර්වාද සිද්ධ කරනවා. රත්නත්‍රේද ආශිර්වාදය ලැබීමෙන් සියවස් අධික කාලයක් බොහෝම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව ශාසනික ගුණධර්මයන්ද සපුරා ගන්නට ශක්තිය වේවා කියලා එතුමන්ට ආශිර්වාද සිද්ධ කරනවා. තවත් බලාපොරොත්තු වෙනවා නැසී ගිය දෙමාපියන් වල නැති ගිය දෙමාපියන්ටත් ඒ වගේම සොහොයුරන් දෙදෙනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නිසා නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන ඒ පින්වත් කීර්ති මහත්මයාගේ ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ හැම දෙනාගේ නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන මව්දමව්පිය ආදී පිරිස් වෙතොත් ඒ හැමටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔවුන්ට මේ කුසල ධර්මයේ දුගතියෙන් අත මිදීමට සුගතියට පැමිණීමට නිවන් සුවයෙන් සැනසීමට උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම එතුමා ඕස්ට්‍රේලියාවට පැමිණ වර්ෂ 25ක් ගත වීම අනුස්මරණය කරන්නටත් අද දවසේ බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු සියලු සංඝ රත්නයට ආශිර්වාද කරන්නට පවුලේ ඥාති මිත්‍රාදී පිරිසට නිදුක් නිරෝගී සුවය පිණිස සහ ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දාන කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නටත් එතුමාන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහන් කළ ප්‍රාර්ථනාවන් අභිමතයන් යහපත් අභිමතයන් සහ ඒ යහපත් අභිමතයන් යහපත් වූ ලෙසින් සමුද්ද වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කර මේ පින්වත් හැම දිනාටත් මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණී කුසල ධර්ම ශ්‍රවණ කුසල අනුශාස ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ශාසනික ගුණයන් පුරා ගන්නට ශක්තිය පිණිස වේවා. නමින් මේ පරිලෝකීය ඥාතීන්ට දෙවියන්ට සියලු සත්‍යයන්ට මේ කුසල ධර්මය එක ලෙසම නිවන් පිණිසම පිහිට වේවා උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පිටුවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු අනුමෝදන්මි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ. මාමි කමිතබ්බං. ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජනවාරි මාස
12 වෙනි අඟහරුවාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජ්‍යපාද වැලිමඩ ධම්මාරාම ගෞරවනීය ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනය හිමි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.